සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස පඨව්‍යායේක රජ්ජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරන්ති. විහාරස්ථානයේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. හැමදෙනාම ඉතාමත් වටිනා කියන දෙයක් සිද්ධ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒ තමයි ප්‍රතිපත්තිමය වශයෙන් ධර්මය තුළ ගමන් කිරීම. තමන්ගේ ජීවිතයේ තියෙන සියලුම මේ ප්‍රශ්න කරදර හැම දෙයකටම එකම විසඳුම ධර්මය. ඒත් අපි එකම විසඳුම විදිහට පිළිගන්න කැමති නැහැ. අපි හිතනවා ඒකට වෙනත් විසඳුම් ඇති කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි වෙන විසඳුම් ඔස්සේ ගිහිල්ලා බැරි වුණාට පස්සේ තමයි ධර්මය හොයාගන්නේ. ඊට පස්සේ අපි ඒ බැරිම වෙනකොට ධර්මය හොයාගත්තට පස්සේ ධර්මය පුහුණු කරන්න අමාරුයි. ඒකට හේතුව කාලෙ ගිහිල්ලා වැඩි. අපි ජීවිතේ පුංචි කාලේ ඉඳන්ම අපිට තේරෙන කාලේ ඉඳන්ම හරියට ධර්මය පුහුණු කළා නම් අපිට මේ වෙනකොට බුදුහාමුදුරුවෝ පෙන්නපු පාරට එන්න බැරි කමක් නැහැ. අපි කියන සෝත ආපන්න පාරට පැමිණීම. ඒත් අවාසනාවට අපිට පුංචි කාලේ ඉඳන් එහෙම උනන්දුවක් ඇති කළෙත් නැහැ, උනන්දුවක් තිබ්බෙත් නැහැ ලොකුවට. අපිට සාමාන්‍යයෙන් පන්සලට ගිහිල්ලා බණ ටිකක් අහලා, පන්සලේ පූජාවල් ටිකක් කරලා, දාන ටිකක් පූජා කරලා අපි බෞද්ධයෝ කියන මූලික දේවල් කරලා අපි බෞද්ධයෝ කියන මට්ටම රැකගන්න විතරයි අපිට ඕමනා වුනේ. අපි හිතුවා ඉගෙන ගන්න එක තමයි අත්‍යවශ්‍යම දේ. රැකියාවක් කරන එක තමයි අත්‍යවශ්‍යම දේ. විවාහ වෙන එක තමයි අත්‍යවශ්‍යම දේ. ළමයි හදන එක තමයි අත්‍යවශ්‍යම දේ. ළමයව හොඳ ඉස්කෝලේකට දාලා උගන්වන එක තමයි අත්‍යවශ්‍යම දේ. ඊට පස්සේ හොඳ තැනකින් විවාහයක් කරලා දෙන එක තමයි අත්‍යවශ්‍යම දේ. විවාහ වුණාට පස්සේ ළමයි බලා ගන්න එක තමයි අත්‍යවශ්‍යම දේ කියලා අපි හිතුවා, සහ අපි ඒකත් දැනටත් හිතාගෙන ඉන්නවා. මම කියන්නේ ඒ කිසිවක් නොකර ඉන්න කියලා නෙවෙයි. බුදුහාමුදුරුවෝත් ඒ කිසිම දෙයක් නොකර ඉන්න කියලා කිව්වේ නෑ. ඒ ප්‍රමුඛ ස්ථානය, ප්‍රධාන ස්ථානය අපි ඒවට දෙන්න ගියොත් අපිට ඇති වෙන ප්‍රශ්නය තමයි අවසානයේ ඉතිරි වෙන සම්ප්‍රයුක්තය කියනවනේ. අවසාන ඉතිරිය බිඳුවයි. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මෙතනින් ගමනක් පටන් අරන් පන්සලේ ධර්මශාලාවෙන් ඔයගොල්ලෝ යනවා කෙලින්ම මේ කොළඹට යනවා. කොළඹින් ගිහිල්ලා ආයෙ රවුමක් ගාලා ආයෙ බණ්ඩාරවැල පැත්තට ගිහිල්ලා ආයෙ එතනින් පල්ලෙහාට බැහැලා ඊට පස්සේ හම්බන්තොට පැත්තෙන් ඒ පැත්තෙන් රවුමෙන් ඇවිල්ලා මාතරෙන් දාලා මෙහින් ඇවිල්ලා මෙතනට එනවා. පන්සල ඇතුළට එනවා. මොකුත් අරන් එන්නෙත් නැහැ. නිකන් ගිහිල්ලා එනවා. බලන්නෙත් නැහැ. නිකන් වාහනේ ගිහිල්ලා එනවා තෙල් පුච්චගෙන. දැන් ඔයගොල්ලෝ මෙතනට ඇවිල්ලා කල්පනා කරනවා මේ ගමනේ ප්‍රතිඵලය මොකක්ද? කොච්චර සම්ප්‍රයුක්තයක් ඒ ගමනේ මට ලැබුණාද? සම්ප්‍රයුක්තයක් කියලා කියන අවසාන ප්‍රතිඵලය. මෙතනට ඇවිල්ලා බලනකොට මම පටන් ගත්ත තැන තමයි ආයෙ ඇවිල්ලා තියෙන්නේ. තෙලුත් පිච්චිලා වියදමුත් ගිහිල්ලා මහන්සිත් වෙලා, හැබැයි මං ඉන්නේ පටන් ගත්ත තැනමයි. මට ලැබිච්ච කිසිම දෙයක් නැහැ. දැන් ඔබට වෙලා තියෙන්නේ ඒ වගේ වැඩක් තමයි. ඉගෙන ගත්තා, රැකියා කරා, කසාද බැඳා, ළමයි ඇදුවා, ළමයිගේ ළමයිනුත් දැන් හදමින් ඉන්නවා. ඔහොම ගිහිල්ලා අන්තිමට කල්පනා කරලා බැලුවොත් මේ ඔක්කොගෙම මට ලැබුණේ මොනවද කියලා ඒ විශේෂ දෙයක් මට පෙන්වන්න නැහැ. ළමයි ඉතින් හොඳ තැනක ඉන්නවා. ඒ වුණාට මේ ළමයින්ට ලැබෙන දේකුත් නැහැ. ඒ ළමයිනුත් කරන්නේ ඕගොල්ලෝ කරපු දේමනේ. ඒගොල්ලෝගේ ළමයි ලොකු මහත් කරනවා, කසාද බඳලා දෙනවා, ආයෙ ඒගොල්ලෝගේ ළමයි හදනවා. ඊටසේ ඒගොල්ලෝගේ ළමයි මොකද කරන්නේ? ඒගොල්ලෝගේ ළමයිනුත් ඒ ටිකම කරගෙන ඉන්නවා. අන්තිමට සම්ප්‍රයුක්තයේ බිඳුවයි.
අපේ ජීවිතේ කිසිම දෙයක් නැහැ. හරි ප්‍රශ්නයක් මේක. ඒකට විසඳුමක් තමයි බුදුහාමුදුරු පෙන්වන්නේ. සිද්ධාර්ථ කුමාරයාට තේරුණා මේ මට හැම දෙයක්ම තියෙනවා. සියලුම දේවල් තියෙනවා. රාජසැප කියන්නේ ගන්න බැරි දෙයක් නැහැනේ. රජ කෙනෙක්ට භෞතිකව ගන්න හැම දෙයක්ම පුළුවන්. ඕනම ගෑනු කෙනෙක් දැක්කත් ඒ ගෑනු කෙනත් රජවාසලට ඕන ගෙන්න ගන්න පුළුවන්. ස්ත්‍රීන්ගෙන්ද වෙන භෞතික දේවල් වලින්ද කෑම බීමෙන්ද කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම වෙලත් සිද්ධාර්ථට වෙන එකක් හොයන්න ඕනුනේ ඇයි? අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. මම උදාහරණයක් විදියට ඔයගොල්ලන්ට කිව්වොත් මොකක් හරි කප්රුකක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. චෛත්‍ය වටේ වතන කප්රුක් නෙවෙයි. අර ඇත්තටම කප්රුක් කියලා කියන්නේ කල්ප වෘක්ෂයක් අපිට හම්බ වෙනවා. සිතූ පැතූ සම්පත් දෙන. ඔබ ඒ සිතූ පැතූ සම්පත් දෙන කල්ප වෘක්ෂය ගාවට ගිහිල්ලා කොච්චර දේවල් ඉල්ලුවත් ඒ හැම දෙයක්ම ඔයගොල්ලන්ට දෙනවා කියලා හිතන්නකෝ. භෞතිකව. පැහැදිලි නිවන වගේ දේවල් දෙන්න බෑනේ. භෞතිකව ඕන දෙයක් ඔයගොල්ලන්ට දෙනවා. දැන් මොනවද ඉල්ලන්නේ? ඈ? ගෙවල් දොරවල් ඉල්ලාවේ ඒකත් හම්බ වෙනවා. යාන වාහන ඉල්ලාවේ ඒකත් හම්බ වෙනවා. තියෙන හොඳම දේවල් ටික හම්බ වෙනවා. හොඳම තට්ටු 10ක විතර බිල්ඩින් එකක් හම්බ වෙනවා. පැහැදිලිද? ගොඩනැගිල්ලක් හම්බ වෙනවා. සල්ලිත් හම්බ වෙනවා රුපියල් කෝටි ගාණක්. කෝටි 100ක් 200ක් 300ක් හරි හම්බ වෙනවා. පැහැදිලිද? ඔය ඔක්කොම හම්බුණා කියලා හිතන්නකෝ. ළමයිනොත් හම්බුණා කියලා හිතන්නකෝ. තව මහත්යෙක් කොට තව මහත්යෙක් හම්බුණා කියලා හිතන්නකෝ. දැන් ඉන්න මහත්යට අමතර තව එකෙක් ඕන නම් තව එක්කෙනෙක් හොයාගන්න පුළුවන්. දැන් ඔය කොහොම හම්බුණා. ඉතින් දැන් මොකද කරන්නේ? දැන් ඔක්කොම දැන් තියෙනවා. දැන් ගන්න පුළුවන් හොඳම වාහනේ තියෙනවා, ගන්න පුළුවන් හොඳම ඇඳුම තියෙනවා, ගන්න පුළුවන් ඔක්කොම කෑම බීම තියෙනවා, ඉන්න පුළුවන් ඔක්කොම දේවල් තියෙනවා. දැන් කිසිම අඩුවක් නැහැ. දැන් මං අහන්නේ ඔයගොල්ලෝ හොඳම ගේ ඇතුලේ හොඳම දේවල් එක්ක සතියක් විතර ගත කරනවා. දැන් ඉතින් එහාට මොකද කරන්නේ? ජොබ් එකක් කරන්න ඕනෙත් නැහැ. ඒ සල්ලි පොතේ ඕන තරම් තියෙන කෝටි ගණන් තියෙනවා. මහන්සි වෙන්න ඕනෙත් නැහැ. ඔක්කොම වැඩවලට උයන්න ඕනෙත් නැහැ. ගෙදර ඉන්න ඕන තරම් සේවකයෝ. ඉතින් ඒගොල්ලන්ට ගෙවන්න සල්ලි තියෙනවනේ. තනකොළ කපන්න ඕනෙත් නැහැ, මල් විටවන්න ඕනෙත් නැහැ, මොකක්වත් ඕනේ නැහැ. අඩුම තරම පුටුවේ නැගිටින්න ඕනෙත් නැහැ. පුටුවට ඔක්කොම දේවල් ටික ගෙනහැර දෙනවා. දැන් මම අහන්නේ ඔහොම ජීවිතයක් හම්බුනොත් ඕගොල්ලන්ට මොකද කරන්න එතනින් එහාට? කල්පනා කරලා බලන්න. චුට්ටක් උපකල්පනය කරන්න. මට එහෙම ජීවිතයක් හම්බ වුණොත් මට ජීවිතයේ කිසිම රසක් තියෙවිද? නෑ. සතුටක් තියෙවිද? අපි සැපයි කියලා හිතුවට ඒව සැපක්ද? ඇත්තටම පුංචි කාලේ ඉඳන් අපි ට්‍රිප් ගිහිලා තියෙනවනේ. විනෝදචාරිකා. විනෝදචාරිකාවල ඕගොල්ලෝ වැඩියෙන්ම කැමති ඒ විනෝදචාරිකාවේ ගියපු ස්ථානය බලන්නද අර අතරමැද්දේදී සින්දු කිය නට පොඩ්ඩක් අර ජොලිය යන කොටසද ඕගොල්ලෝ වැඩියෙන්ම කැමති? ඈ ස්ථානේ බලන්න කැමති නෑ. කැමති තමයි. අපි මෙහෙම කළොත් දැන් උපාසකම්මට යන්න ඕනේ කියලා හිතන්නකෝ අනුරාධපුරේ ජයශ්‍රී මහ බෝධිනාථ ගාවට වන්දනා කළා හරි බලන්න. අපි ජයශ්‍රී මහ බෝධිනාථ වන්දනා කරන තැනන්නේ. එහෙම නැතුව අපි ගමු මේ අපිට යන්න ඕනේ හෝටන් තැන්නට. හරිනේ හෝටන් තැන්න බලන්න. ඒක වන්දනා කරන තැන නෙවෙයි. උපාසකම්මව මම මෙහෙම කරනකොට හෝටන් තැන්නේ මතු කරවනවා. පැහැදිලිද? දැන් මෙතන ඉඳන් එතනට ටක් ගාලා මෙහෙම කරනකොට හෝටන් තැන්නේ මතු කරවනවා. දැන් උපාසකම්මට ඒ ට්‍රිප් එකේ කිසි ගතියක් තියෙනවද? ඒ ට්‍රිප් එකේ කිසි රසයක් තියෙනවද? ඒ විනෝදයේ චාරිකාවේ විනෝදයක් තියෙනවද? නෑ. චාරිකාවේ විනෝදේ තියෙන්නේ යන තැන නෙවෙයි අතරමැද. පැහැදිලිද? අපිට ජීවිතේ හැමතිස්සෙම අවසාන ප්‍රතිඵලය නෙවෙයි අර මාර්ගය තමයි විනෝදයක් වෙන්නේ. අපිට සල්ලි හොයන්න වෙහෙසෙන එක තමයි අපේ ජීවිතේ විනෝද වෙන්නේ. අපි රැකියාව කරන්න වෙහෙසෙන එක තමයි අපේ ජීවිතේ විනෝද වෙන්නේ. ඉගෙන ගන්න එකට වෙහෙසෙන එක තමයි අපේ ජීවිතේ විනෝද වෙන්නේ. අපි එතකොට දුක නෙවෙයිද මේ රස කර විනෝදයෙන් ගන්නෙ? අපි රස්සාව කරන්න ගිහලා සැපද විඳින්නේ?
ඒත් මහන්සි වෙලා සැප ගත්තහම නේද? රස්සාව මහන්සියක්. ඒ මහන්සි වෙලා හම්බෙන වැටුපට අපිට පොඩි සතුටක් තියෙනවා. ඒත් ඔයගලට මහන්සියක් නැතුව නිතර ඕන තරම් හිතූ තරම් මුදල් ඔබගේ අතේ තියෙනවා නම් ඔබට මේ මුදල කිසිම වටිනාකමක් තියෙනවද? ඔබට ලැබිච්ච සම්පත් සැප ඇත්තටම සැපක් වෙනවද? බයිසිකලයක් මේ ළමයාට ගන්න ඕනේ කියලා හිතන්න මේ පුංචි පුතාට. මේ ළමයා බයිසිකලයක් ගැනම හීනමවනවා. මාස 3-4ක් අවුරුද්දක් විතර බයිසිකලයක් ගන්නමයි හිතෙන්නේ. ඉතින් මේ ළමයාට ඒක හිතනකම් බයිසිකලේ වටිනවද නැද්ද? වටිනවා, මාර වටිනවා. හැබැයි ඒ ළමයාට බයිසිකලයක් දවසක් ගෙනත් දෙනවා. හොඳම බයිසිකලයක්. මං අහන්නේ සතියක් දෙකක් යනකොට අර තිබ්බ ලස්සන බලාපොරොත්තු අර ඒකට තිබ්බ ගොඩාක් ලොකු කැමැත්ත ඒ ඔක්කොම මොකද වෙන්නේ? ඒක නැති වෙලා යනවා. එතනින් එහාට යන බයිසිකල් පිළිබඳව ලොකු දෙයක් නැහැ. මං අහන්නේ සැප ලැබුණහම ඒ සැප තව දුරටත් සැපක්ද? නෑ. ඔබට සැප නොලැබෙන තාක්කල් තමයි සැපක් වෙන්නේ. ඔයගොල්ලන්ට හිතෙනවා ජනාධිපති හොඳට සැපට ඇති. අගමැති හොඳට සැපට ඇති. දේශපාලඥයෝ හොඳට සැප ඇති. හොඳ වාහන තියෙනවා, හොඳට කන්න පුළුවන්. මං අහන්නේ ඒගොල්ලෝ උපන් දවසේ ඉඳන් එහෙම ගියා නම් ඒගොල්ලෝ උපදිනකොටම සල්ලි තිබ්බනම් දැන් අවුරුදු 10ක 15ක ඉඳන් හරි සල්ලි තිබ්බනම් ওই ගානට ඒගොල්ලන්ට ඒක තවදුරටත් සැපද? නෑ. තේරුණාද කියන්නේ? දැන් ඕගොල්ලන්ට තියෙන ඉස්තරම් ඇඳුම ගන්නකම් ආසයි ගත්තට පස්සේ ඒකේ අගයක් තියනවද? නෑ. ඒක ඔත්තලා දානවා කෙලිම කබඩ් එකට. ඊට පස්සේ ඒක දිහා බලනද ආයි අරගෙන? නෑ. ආයි කඩේ යනකොට කඩේව දිහා බලනවා. මේක නියමයිනේ, නියම සාරිය. ලස්සන සාරියක්. ඒ සාරිය යම් දවසක ඔයගලන්ට හම්බෙනවා. ආයි ඒ සාරිය බලන්න ඒක එකපාරක් ඇඳ ඉවරයි. ඒකේ තියෙන අගේ නැති වෙලා යනවා. මේ ජීවිතේ හරි වෙනස්. අපි සැපයි කියලා හිතන දේ නෙවෙයි සැප. අපි මනිනවා අපිට වඩා සැප කෙනෙක් දිහා බලලා අර හරය බලනවා සැපට ඉන්නේ හැටි. අර ගොල්ලෝගේ තියෙන සැප. දැන් මේ දවස්වල ගොඩක් වෙලාවට හාමුදුරුවෝ දිහා බලනවා. අර හාමුදුරුවෝ ඉන්න සැප. රස්සාවක් කරන්න ඕනෙත් නෑ, මොකක්වත් ඕනේ නෑ. හාමුදුරුවන්ට හොඳ පන්සලකුත් තියෙනවා, හොඳ වාහන තියෙනවා. අරකයි මේකයි කියලා ඔය සැප දියුණු පන්සල් දිහා බලලා සමහර අය කියනවා. කොළඹ පැත්තේ පන්සල් දිහා බලලා ගොඩක් වෙලාවට මේ පැති වලට වඩා කොළඹ පැත්තේ තියෙන පන්සල් දිහා බලලා මිනිස්සු කියනවා. අර බලන්න මහාන වෙලා සැප විඳිනවා. මම අහන්නේ ඒ හාමුදුරුවන්ට ඒක සැපක්ද? සැපට ආවට පස්සේ ඒ කියන්නේ ඒ තැන ජීවත් වෙන කෙනාට ඒක තව දුරටත් සැපක්ද? නැහැ. ඕගොල්ලන්ට සැපක් වගේ පේන්නේ ඕගොල්ලෝ තාම එතනට ඇවිල්ලා නැති නිසා. පැහැදිලිද? ඕගොල්ලෝම ගෙනල්ලා ඒ හාමුදුරුවෝ ඉන්නේ තැනට තිබ්බොත් එහෙම ඕගොල්ලෝ ඒක සැපක් කියයිද? ඔච්චරටම සැපයි නම් මොකට සිවුරු වරින්නේ? කොළඹ නෙවෙයි ලංකාව පුරාම බොහෝ දියුණු විහාරස්ථානවල නායක හාමුදුරුවෝ පවා සිවුරු වෙරලා යනවා. පොඩි අය නෙවෙයි, වැඩි හිටියෝ. ලොකු හාමුදුරුවෝ, නායක හාමුදුරුවෝ. ඒ හාමුදුරුවන්ගේ වැරැද්දක් නරකක් නිසා නෙවෙයි. එහෙනම් සැප නම් ඒක ඇතුලේ ඉන්න එපා. එයා ඊට වඩා සැපක් හොයනවා. එයා හිතනවා ඒක නෙවෙයි සැප. සැප ඇත්තේ ගිහි යෝගාව කියලා. ඒගොල්ලෝ ඉන්න හිතනවා ගිහි යෝගාවට සැප විඳින්න. ගිහියෝ හිතනවා හාමුදුරුවෝ සැපට ඇති. එහෙනම් මම මහාන වෙලා බලන්න ඕනේ. අපි ලංකාවේ ඉඳන් හිතලා පිට රට අය සැපට ජීවත් වෙනවා. අපිට තිබ්බන ඕස්ට්‍රේලියාවට හරි, යුරෝපෙට හරි, ඇමරිකාවට හරි වගේ ගිහිල්ලා ඉන්න සැපට ඉන්න පුළුවන්. ඒ මිනිස්සු ලංකාවට ඇවිල්ලා හිතනවා අම්බෝ මේ තියෙන සැප. නේ? නිකම්ම ඉන්න පුළුවන් නේ ලංකාවේ කිසිම රැකියාවක් නොකර වුණත් හොඳට කාලයන්දලා ඉන්න බැරිද? පුළුවන්. රැකියාවක් නොකර වුණත් ඔය බෝක්කුවක් උඩ ඉඳන් හිටියත් මොනවා හරි කාලේ ඉන්න බැරිද? ඒ රටවල් වල එහෙම බෑ. සෑහෙන මහන්සි වෙන්න ඕන. හැබැයි සැපට ඉන්නත් පුළුවන්. ඒක සැපක් නෙවෙයි. දැන් අපි පිට රටකට ගියොත් එහෙම අපි හොයන්නේ AC කාමර තියෙන හොටෙල් නේද?
පිට රටකට නෙවෙයි කොහෙද ට්‍රිප් එකක් ගියොත් අපි කැමති AC කාමරයක් තියෙනවා නම් බුෆේ එකක් දාලා තියෙනවා නම් අපි හරි කැමතියි. ඒ පිට රටින් එන සැපට ඉන්න සුද්දෝ අපි හිතමු නිකන් අර දුප්පත් සුද්දෝ නෙවෙයි සල්ලිකාර සුද්දෝ ලංකාවට ඇවිල්ලා AC රූම් හොයන්නේ නැහැ. ඒගොල්ලෝ හොයන්නේ මැටි ගෙවල්. පිදුරු හැවිලි කරපුවා. ඒගොල්ලෝ කොටේජස් හොයන්නේ. ඒගොල්ලෝ කැමති අර ග්‍රාමීය පරිසරයක් වගේ තියෙනවට. ඒගොල්ලෝ කන්න කැමති අර නෙළුම් කොලේ කෙහෙල් කොලේ වගේ තියෙන ඒවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට නවත්තන්නේ අර නෙළුම් කොලේ කියලා කඩ තියෙන්නේ. අන්න ඒ කඩ ගාව 5 star hotel ගාව නෙවෙයි. ඒව ගාව නවත්තන්නේ සල්ලි නැති සුද්දෝ. සල්ලි තියන අය නවත්තන්නේ අරව ගාව. ඇයි? ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ ඉන්න තැනට වඩා වෙනස් තැනක හිටියොත් ඒගොල්ලන්ට සැප ඇති කියලා. ෆුට් බයිසිකලේ යන කෙනා මෝටර් බයික් එකේ ගියාම සැපයි කියලා හිතනවා. ඊට පස්සේ මෝටර් බයික් එකේ යනකොට නෑ හිතනවා ත්‍රී වීල් එකේ ගියා නම් සැපයි. ත්‍රී වීල් එකේ යනකොට හිතනවා ඇල්ට එකක් හරි ගත්තා නම් සැප ඇති. ඇල්ට එකේ යන කෙනා හිතනවා හොඳ ප්‍රීමියම් කාර් එකක් ගත්තා නම් සැප ඇති. ඔහොම කියලා ගන්න පුළුවන් හොඳම කාර් එකක් ගන්නවා. ඊට පස්සේ සල්ලි වැඩිම වුණාට පස්සේ අපි හිතනවා පයින් යන එක තමයි සැප කියලා පයින් යනවා. උදේට ගිහිල්ලා බලන්නකෝ මේ ටවුන් වල මිනිස්සු වැඩිපුරම යන්නේ කොහමද? පයින් නිකනුත් ඇවිදිනවා. මමත් ඉඳලා හිටලා ඇරිනවා. ඉතින් ඇවිදින එක සැපයි. පැහැදිලි. අපි අර ඉතින් වාහනවල උඩටම ගිහිල්ලා ඇවිල්ලා නෙවෙයි. ඒ සාමාන්‍යයෙන් ගිහි කෙනෙක් වාහන උපරිම මට්ටමට ගියාට පස්සේ ගන්න වාහනයක් නැහැ. එයා මොකද කරන්නේ? පයින් යනවා. පයින් යන මිනිස්සයාට ඒ පයින් යන එක සැපයිද? නෑ. ඒත් වාහනේ යන මිනිස්සයා හිතනවා පයින් යන එක්කෙනා සැපට යනවා සැපයි කියලා. පයින් යන එක්කෙනා හිතනවා වාහනේ සැපයි කියලා. සැප කොහෙද තියෙන්නේ නේද? ඒ කොහෙවත් නෑ. එහෙනම් අපි අපේ ප්‍රමුඛ ස්ථානේ දීලා තියෙන්නේ නිවැරදි දෙයකටද වැරදි දෙයකටද? වැරදි දෙයකට. අපි පුංචි කාලේ ඉඳන් භෞතික ලෝකේ හදාගන්න ප්‍රමුඛ ස්ථානේ දුන්නට අපිට භෞතික ලෝකේ කවදාවත් අවසානයේ තෘප්තිමත් වෙන්න පුළුවන් මට්ටමක් හම්බෙයිද? නැහැ. ඔයගොල්ලෝ භෞතිකව කොච්චර දියුණු වුණත් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතනවා නම් අනේ මගේ ණය ටිකක් තියෙනවා ඒ ණය ටික ගෙවුණා නම් මට ඇති ප්‍රමාණවත්. ඔබ ණය ටික ඉවර වෙච්ච දවසට බලන්න ඔබ තෘප්තිමත්ද කියලා. නැහැ. ඕගොල්ලෝ හිතුවත් එහෙම අනේ මට ළමයා කසාද බන්දලා දුන්න නම් ඒ ඇති කියලා. බන්දලා දුන්න දවසට බලන්න ඔබට ඒ ඇතිද කියලා. නෑ ඒත් නැති. ඒ ජෝඩුවට වද දෙනවා. දරුවෙක් නැත්නම්. තාම දරුවෙක් නැත්නම්. තාම නැත්. නෝනට කොහොමද? පුතාට වද දෙනවා. මුණුපුරු මිනිපිරියව බලන්න. නැද්ද? බන්දර දුන්නාම ඉවරද? නෑ. ඉල්ලම් කනවා. ඉතින් අර පැටව ටිකක් ආයෙ මුලින් ඉඳන් හදන්න පුළුවන්. ආයෙත් මුලින් ඉඳන් ගහපු බෙරේ ආයෙ ගහන්න පටන් ගන්නවා. මම අහන්නේ මේ එකක්වත් මේ වැරදි කියලා නෙවෙයි කියන්නේ. මේ ලෝකේ තියෙන ඒවානේ අපි කරන දේවල්නේ. හැබැයි මේවා තුළින් අපිට අවසානයේ සතුට වෙන්න හැකියාවක් ලැබෙනවද නැද්ද? නැහැ. අවසානයේ සතුටක් නෑ. අර කරනකන් අර විනෝද ට්‍රාඩිකාව යනකන් අතරමැද තියෙන සතුට වගේ තමයි. අන්තිමට ලැබිච්ච දෙයක් නෑ. ඒ බුදුහාමුදුරු දේශනා කරනවා ඒක තේරුම් අරගෙන උන්වහන්සේ ඒ සියලු දේවල් අතහැරලා ගිහිල්ලා සත්‍ය සොයාගත්තට පස්සේ උන්වහන්සේ පැහැදිලි කරනවා ඔබට තෘප්තියක් ලබන්න පුළුවන් අර දේවල් අතරම තව එක දෙයක් පුහුණු කළොත්. ප්‍රමුඛ ස්ථානය ඒ දේවල් වලට නොදී ප්‍රමුඛ ස්ථානය ධර්මයට දෙන්න. හැබැයි අර දේවල් කරන්න ඒක කිසිම බාධාවක් වෙනවද? නෑ. මොකද බුදුහාමුදුරුවෝගේ දේශනාව පුහුණු කරන්න තියෙන්නේ ගතේ, ඇවිදිනකොට, තිතේ, ඉඳගෙන ඉන්නකොට, නිසින්නේ, සුත්තේ, ජාගරිතේ, වාසිතේ, අසිතේ, පිතේ, කායිතේ මේ පාළෙනදී යනකොට, එනකොට, කනකොට, බොනකොට, වැසිකිලි කරනකොට පවා මේක පුහුණු කරන්න. එතකොට මේ පුහුණුව නොකර ඉන්න පුළුවන්. වෙලාවක් මට කියන්න බලන්න. පුහුණුව නොකර ඉන්න පුළුවන් එකම එක වෙලාව තමයි නිින්ද ගියපු වෙලාව. හාන්සි වෙච්ච වෙලාව නෙවෙයි නිින්ද ගියපු වෙලාව. නිින්ද ගියපු නැති ඕනම වෙලාවක මේ පුහුණුව කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් අපිට
භාවනා කරන්න වෙලාවක් නැද්ද? ඈ? භාවනා කරන්න වෙලාවක් නැත්තේ නෑ. ඔයගොල්ලෝ භාවනා කරන්න දන්නේ නෑ. ඔව් ඔය සිත එකම කිරීම කියන කාරණාවම තමයි අපි විනාශ කරේ. ඔය පුංචි කාලේ ඉඳන් අපිට භාවනාව කියලා දුන්නේ මොකද්ද? සිත එකඟ කිරීම. අන්න ඒකම තමයි හෙන හුරා. මේ ලෝකෙ කිසිම දවසක සිතේ එකඟ කරන්න දෙයක් නැහැ. සිත කියන්නේ ඒකාග්‍රතා කියන චෛතසිකය පවතින එකක්. ඒකාග්‍රතා කියන්නේ මොකද්ද? එකඟ බව. ඒතර සිතේ හැටි මොකද්ද? එකඟ බවමයි. ඒතර මේ දූරංගමං ඒකචරංගතාවක් ආවේ. සිත එකඟ කිරීම නෙවෙයි අපි කරන්නේ. පැහැදිලිද? උදාහරණයක් විදිහට මෙහෙමයි. මම ඒක හරියට පැහැදිලි කරන්නම්. ඔයගොල්ලන්ට දැන් මේ බුලත් වට්ටිය පේනවනේ. බුලත් වට්ටිය පේනකොට බුලත් වට්ටිය පේනවා. එතන සිතක්. හරිනේ? ඊළඟට ඔයගොල්ලන්ට මේ මාස්ක් එක පේනව නේද? මාස්ක් එක පේනවා. එතකොට තව සිතක්. හරිනේ? අපි මුලින්ම පේනවා කියන එක ගමුකෝ. ඇතුලේ හිතන දේවල් පැත්තකට දාලා මූලික සිතක්. ඔන්න පේනකොට අපිට මේක දිහා අවධානයෙන් ඉන්නකොට මේක ගැන සිත හැදෙන්නේ නැහැ. මේක ගැන විතරයි සිත හැදෙන්නේ. ආයි මේක දිහා බැලුවට පස්සේ තමයි මේක ගැන සිත හැදෙන්නේ. හරිනේ? එතකොට සිත පහළ වෙන්නේ එක වතාවකදී එකයි. එක වැඩයි කරන්න. වැඩ ගොඩක් එකපාර කරන්න බෑ. විඥාණයට පුළුවන් එක වතාවකදී එක සිතක් හදන්න විතරයි. හැබැයි වෙනසක් තියෙනවා. මොකක්ද? එයාට පුළුවන් වේගෙන් ඕක කරන්න. මෙහෙම. වට්ටිය දිහා බලනවා මේක දිහා බලනවා. වට්ටිය ගැන මේක ගැන. වට්ටිය ගැන මේක ගැන. වට්ටිය ගැන මේක ගැන. වට්ටිය ගැන මේක ගැන. එතකොට වේගෙන් මේ දෙපැත්ත ගැන හිතනකොට අපිට අරමුණු එකක් වගේද පේන්නේ? අරමුණු දෙකක් වගේද පේන්නේ? අරමුණු දෙකක් වගේ පේනවා. එකපාර. ඒත් එකපාර තියෙන එක අරමුණයි තමයි. ඒත් අරක වේගෙන් හිතනකොට අපිට පේනවා අරමුණු කීයක් වගේද? දෙකක් වගේ. ඊට පස්සේ බුදු පිළිම දිහා බලනවා. එතකොට මේ අස්සේ අපිට පේනවා අරමුණු තුනක් වගේ. මයික් එක දිහා බලනවා. එතකොට අරමුණු හතරක් වගේ. එල කනට ඇහෙන සත්‍යකුත් අහනවා. අරමුණු පහක් වගේ. ඔහොම අරමුණු 100ක් 200ක් අපිට දැනෙනවා එක වතාවකදී. අපිට හිතෙනවා මගේ සිත වේගයෙන් ගමන් කරනවා. මට හිතෙනවා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. වේගයෙන් කොහෙවත් යන්නේ නැහැ. අපිට එහෙම හිතෙනවා සහ එහෙම දැනෙනවා. අඟුලිමාල වේගයෙන් බුදුහාමුදුරුවෝ පස්සේ එළවනවා. නැවතියන් කියලා. ඒත් බුදුහාමුදුරුවෝ යනවා. එතකොට ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා මම නැවතිලා. තෝ නැවතියා. ඔහොම තමයි කියන්නේ. අපි ඉතින් කියන ඔබ නැවතිලා. බුදුහාමුදුරුවෝ එහෙම ලස්සනටම කතා කරන්නේ නැහැ හැමතිස්සෙම. නේද? කියනකොට හොඳ වයින් කියන අවස්ථා තියෙනවා. ඉතින් අපි පරිවර්තනය කරනකොට ඉතින් ඒක ලස්සනට පරිවර්තනය කරනවා. මම නැවතිලා තෝ නැවතියා. එතකොට කියනවා අඟුලිමාල මේ ශ්‍රමණය දුවනවා මදිවට බොරුත් කියනවා. යන ගමන් නැවතිලා කියලා. එතකොට සිත ගැනයි බුදුහාමුදුරුවෝ මේ උපමාව පෙන්නන්නේ. යනවා වගේ පෙවුනට ඇත්තටම යනවද? නෑ නැවතිලා. ඒ වගේ මේ සිතත් වේගයෙන් දුවනවා වගේ අපිට පේනවා. ඒ දුවනවද? නෑ නැවතිලා. අන්න ඒක අවබෝධ කර ගැනීමයි කරන්නේ. අපිට අවබෝධය ලබා දෙන්නේ නැතුව අපිට කිව්වා සිත එකඟ කරන්න. අවබෝධයෙන් තොරව එකඟ කරන්නේ යෑම ප්‍රතිඵලදායක නෑ. මොකද භාවනාව කරනකම් හිත ටිකක් තැම්පත්. ආයෙ ඇස්සල්ලා ආයෙ වැඩ කරනකොට ආයෙ හිත දුවනවා. ඇයි අපිට හිතෙනවනේ මේක දුවනවා කියලා? හිත දුවන්නේ නෑ. හිත දුවන්නේ නෑ. එක වතාවකදී එක අරමුණයි එන්නේ. ඒතර අරමුණු
විවිධ අරමුණු එක වෙලාවට බලනකොට අපිට හිතෙනවා අරමුණු ගොඩක් එකපාර එනවා. ඒක එහෙම නොවෙන්න අපි මොකද කරන්නේ? අපි ඒ ඇත්ත පෙන්වන්න මොකද කරන්නේ? දැන් ඔන්න බුලත් වට්ටිය පේනවා බුදු පිළිම පේනවා. බුලත් වට්ටිය පේනවා බුදු පිළිම පේනවා. ඒතර සිතෙන් සිතට මේ අරමුණු දෙකට යනකොට අපේ හිත දඟලනවා වගේ අපිට පේනවා. පන්දනක් චපලක් වගේ අපිට පේනවා. අපි මොකද කරන්නේ? අපි කියනවා නෑ බුලත් වට්ටිය බුලත් වට්ටිය ගැන සිත් 100ක් 200ක් පහල කරනවා. ඊට පස්සේ අපි බුදු පිළිමය කියලා එතන 100ක් විතර සිත් පහල කරනවා. මම අහනවා එතකොට අපිට හිතෙනවා අර බුලත් වට්ටිය ගැන හිතනකොට අපේ සිත එකඟ වෙලා. ආයි බුදු පිළිම ගැන විතරක් හිතනකොට අපේ සිත එකඟ වෙලා. අර දෙක අතර වේගෙන් යනකොට අපේ සිත දුවනවා කියලා අපිට හිතෙනවා. ඒකට අපි කියනවා සමත භාවනාව. මොන භාවනාවද? ඒතර සමත භාවනාව බුදුහාමුදුරුවෝ සොයාගත් එකක්ද? නෑ. ඒක ඉන්දියාවේ ඒ කාලේ නම් පැවතිච්ච එකක්. ඒක නරකද? නෑ. හැබැයි ඒකෙන් නිවන් දකින්න පුළුවන්ද? බැහැ. එහෙනම් ඔයගොල්ලෝ පුංචි කාලේ ඉඳන් කරේ මොකද්ද? සමත භාවනාව. හිත එකඟ කිරීම. චිත්තං සමේතීති සමතෝ. සිත සමතයකටපත් කිරීම. කොච්චර සිත සමතයකටපත් කරත් නිවනක් හම් වෙනවද? හිත දියුණු වෙනවද? නෑ. දියුණු වෙනවා ලෞකිකව. ලෝකෝත්තරව දියුණු වෙන්නේ නෑ. එහෙනම් අපි ඇත්තටම වඩන්න ඕන මොන භාවනාවද? විපස්සනා. මොකද්ද? මොකද විපස්සනා කියන්නේ? ඈ? නෑ. මොකද විපස්සනා කියන්නේ? ඈ? කය සංවර කිරීම නෙවෙයි. මොකද විපස්සනා කියන්නේ? නෑ විපස්සනා භාවනාවක් නම් කරන්න නෙවෙයි මං කියන්නේ. විපස්සනා භාවනා අපි දන්නවනේ. විපස්සනා කියන්නේ මොකක්ද? මොකද විපස්සනා කියන එකේ තේරුම? දැන් සමත කියන්නේ සිත සමතයකටපත් කිරීම. විපස්සනා කියන්නේ ඒකනේ අපි භාවනාව පිළිබඳව දැනුම නේද? විවිධාකාරේන පස්සතිති විපස්සනා. එක දෙයක් දිහා විවිධ පැතිකඩයන් ඔස්සේ දැකීම විදර්ශනාවයි. මොකද විදර්ශනා කියලා කියන්නේ? එක දෙයක් දිහා එක පැති වලින් බලන එක. ආයෙත් කියන බලන්න එක දෙයක් දිහා විවිධ පැතිකඩයන් ඔස්සේ බලන එකට අපි කියනවා විපස්සනා කියලා. එතකොට අපිට මොකද්ද ලැබෙන වාසිය? අපිට දේ එක පැත්තකින් බලනකොට තමයි අපේ හිතට අර එක හැඟීමක් එන්නේ. එතකොට අපි තව පැත්තකින් බලනකොට ඒ හැඟීම එහෙම වෙන්නේ නැති වෙන්න පුළුවන්. අර මම එකපාරකුත් කිව්වා ඔයගලන්ට මේ ධර්ම මේ කතාව අර හාමුදුරුවෝ කෙනෙක් පින්ඩපාතේ වඩිනකොට දුහුල්සල් වැඳගත් ස්ත්‍රියක්ව දකින්නවනේ. තුණී ඇඳුම් ඇඳගත් ගෑනු කෙනෙක්ව දකින්නවනේ. මේ ගෑනු කෙනා දැකලා මේ හාමුදුරුවෝ හිතනවා හරි ලස්සනයි. රාගයටපත් වුණා. ඒ වගේම හාමුදුරුවෝ ඒ දිහාම බලාගෙන වේගයෙන් ඇය දෙසට ඇදී ගියා. දැන් ඉතින් හාමුදුරන්ට වැඩේ හරිනේ නේද? මේ හාමුදුරුවෝ කියනවා ඔහොම මම වේගෙන් යනකොට එක විටම මට යෝනිසෝ මනසිකාරය පහළ වුණා. මම ඇය අසල රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වී නැවතුණා. අර රහත් රාගයෙන් මත්වෙච්ච හාමුදුරුවෝ ගෑනු කෙනා ගාවට වේගෙන් ඇදී ගිහිල්ලා අවසානයේ ගෑනු කෙනා ගාව නැවතුනේ මොනව වෙලාද? රහත් වෙලා. මම අහන්නේ හාමුදුරුවෝ අහක බැලුවද? නැහැ. ඒ හාමුදුරුවෝ අහක බැලුවේ නැහැ. ගෑනු කෙනා වෙනස් වුණාද? නැහැ. හාමුදුරුවෝ අර ගෑනු කෙනා දිහා බලපු පැත්ත වෙනස් කළා. ඇහෙන් බලපු පැත්ත නෙවෙයි, මනසින් බලපු පැත්ත. මුලින්ම දැක්කේ ඒ හාමුදුරුවෝ ලස්සනයි, ඉංගසුඟ ගත හැක මිටින නිසිපුළු රුකුල දිය සකවන්ති සරතන රෝ රසය දිනාලෙසේ අත්ලෙලදිදී විදුලිය පබා විදිහට වර්ණනාත්මකව දැක්කා. ලස්සනයි අරකයි මේකයි කිය දැක්කා. ඊළඟට ඒ හාමුදුරුවෝ වෙන පැති වලින් බලන්න පටන් ගත්තා. යෝනිසෝ මනසිකාරය පහළ වුණා කියන්නේ ඒකයි. විවිධ පැතිකඩයන් ඔස්සේ බැලුවා. ඇත්තටම අර මම බලපු එක හරියද? ඒ බලපු පැත්තෙන් බැලුවාම එහෙම වෙන්නේ. තව පැත්තකින් බැලුවොත්
දැන් එතන ගෑනු ළමයෙක්ද ඉන්නේ. ගෑනු ළමයෙක් කියලා කියන්නේ කොහොමද? එයාගේ ශරීරේ හැඩය, කොටස් තියෙන විදිය, hina වෙන විදිය, කතා කරන විදිය. එතකොට එතන පිරිමි කෙනෙක් හිටියනම් ඒ හාමුදුරන්ට එහෙම රාගයක් ඇති වෙයිද? එහෙම වෙන්නේ නැහැ. ඇයි ඒ හාමුදුරුවන්ට ගෑනු කෙනෙක් දැක්කහම රාගය ඇති කරගන්න ඕනේ කියලා එකක් ඔළුවට සංඥාවක් වැටිලා තියෙනවා. පැහැදිලිද? ගෑනු කෙනෙක් දැක්කහම තමයි පිරිමි කෙනෙක්ගේ හිත ඇදෙන්න ඕනේ කියලා සංඥාවක් පොඩි කාලේ ඉඳන් වැටිලා තියෙනවා. දැන් මේ ගෑනු කෙනා අනිත් පැත්ත හැරිලා හිටියා කියන්නකො. පැත්තෙන් බලලා තමයි මේ හාමුදුරුවන්ගේ හිතේ රාගයක් එන්නේ. මටත් ඕක එකපාරක් මම ගිහි කාලේ A level කරනකොට නුගේ උඩ හන්දිය ඔහම යනකොට ලස්සන ගෑනු ළමෙක් යනවා. ඉස්සරහේ. ලස්සනට යනවා. හොඳ ලස්සන හෑම්බෑග් එකක් දාලා ඔන්න ඩෙනිම් කලිසමකුත් ඇඳලා ඇඟට හිරගෙන අර ඩෙනිමට ෂර්ට් එකත් යට අර මේ ටී-ෂර්ට් එකකුත් යට කරලා තික කොණ්ඩයක් තියෙන. ඉතින් ලස්සනට යනවා. ඉතින් මෙහෙම ගෑනු කෙනෙක් යන ලතාවට යනවා. මම වේගෙන් ඇවිදගෙන ගියා. මොකටද? බලන්න බෑ දැන්. පිටිපස්ස වගේම දන්නේ නැහැ ඉස්සර. නේද? ඉතින් මම මොකදනේ වේගෙන් ඇවිදගෙන ගිහලා හැරිලා බලනකොටම කොල්ලෙක්. කෙල්ලෙක් වගේ කොල්ලෙක්. එහෙම ළමයි ඉන්නවනේ ඉතින්. එහෙම තමයි ලෝකයේ එක එක ස්වභාවයේ පුද්ගලයෝ ඉන්නවනේ. මම අහන්නේ ඊට පස්සේ මොකද උනේ මට? මම අර අහක බලපු බැල්මම තියාගෙන ආයි පස්ස නොබලා වේගයෙන් පන්තිය දක්වාම ගමන් කළා. ආයි බැලුවේ ඒ පැත්ත බලාත. මම අහන්නේ අර ඇත්තට ලස්සන නම් අච්චර කැමති වුණා නම් ඇයි මම පිරිමි ළමෙක් කියලා දැක්කට පස්සේ අර පරණ තිබ්බ සංඥා ටික හදාගන්න නැතුව ඒ ටික ඔක්කොම අතහැරලා මං ගමන ගියේ. හා? ඇයි මට එහෙම වුනේ? මම දැකපු පැත්ත වෙනස් වුණා. පැතිකඩ වෙනස් වුණා. එතකොට මේ බලන පැත්තත් එක්ක තමයි රාගය, ද්වේෂය, දුක, ඊර්ෂියාව, ශෝකය මේ හැම දෙයක්ම ඇති වෙන්නේ. අර නරියා මිදිවල්ල කඩන්න උඩ පැනලා මිදිවල්ල කඩා ගන්න බැරි වුණානේ. දැන් අපිට පුළුවන් නරියාගේ තැනට ගිහිල්ලා මෙහෙම හිතන්න අපරාධ මේ මිදි කන්නත් බැරි වුණානේ රස වෙන්නේ නැති මිදි මං වගේ කරුමකාරයෙක් මට අර රස මිදි කන්න පිළ තිබ්බේ නෑ මහා කාලකන්ණියෙක් මම නරියට එහෙම හිතන්න තිබ්බනනේ ඒ නරියා එහෙම හිතුවද මිදි තිත්ත දැන් නරියට දුකයිද නැහැ අපිට ඕනනම් පුළුවන් එතරට ගිහිල්ලා නරියට වඩා දුක් වෙන්න අපරාධ රස මිදි කන්න බැරි වුණා එතකොට මේ නරිය කලේ ක්‍රියාකාරකම වෙනස් කළාද ඒ දිහා බලන විදිය වෙනස් කළාද එහෙනම් විපස්සනාව හොඳටම පුහුණු කළේ ඕගොල්ලොන්ද නරියද නරියා සෝවාන් වෙච්ච නරියෙක් ඒ කතාව හරිනම් ඒ නරියා මොනෝ වෙච්ච නරියෙක්ද ඉතර සෝතාපන්න වෙච්ච කෙනාගේ වෙනස මොකක්ද බලන විදිය වෙනස් එයා හැමතිස්සෙම ජීවිතේ විඳවන පැතිකඩ ඔස්සේ නෙවෙයි බලන්නේ. පැහැදිලිද? එයා ජීවිතේ හැමතිස්සෙම තෘප්තිමත් පැත්තෙන් තමයි බලන්නේ. අතෘප්තියෙන් බලන්නේ. දැන් අර මම එක දවසක කිව්වා අර අම්මා ධනාත්මකත් නෙවෙයි. සමහර තැන්වල ධනාත්මකව බලන එක අසුභවාදී. පැහැදිලිද? ධනාත්මකව බැලුවාම සමහර වෙලාවට ඒක ප්‍රශ්නයක්. ඒතොර ඕනටදී ධනාත්මකව බලන්නෙත් නැහැ. ඍණාත්මකව බලන්නෙත් නැහැ. යථාර්ථවාදීව බලන්නේ. මොකද බලන්නේ? යථාර්ථවාදී. අර මොකද මම කියන්නේ කි? කතාවක් තමයි. හරි මම ඒක කියන්න. අපි දැන් බලන විදිහත් එක්ක තමයි ඔක්කොම මේ ප්‍රශ්න ටික තීරණය වෙන්නේ. මේක ප්‍රශ්නයක්ද විසඳුමක්ද කියලා තීරණය වෙන්නේ මොකක් කරන එකත් එක්කද? අපි ඒක බලන විදිහත් එක්ක අපි ඒක ගන්න විදිහත් එක්ක. අපි කොහොමද ගන්න කියන එක මත තමයි ඔක්කොම ප්‍රශ්න තීරණය වෙන්නේ. ඒතර එක දෙයක් තියා විවිධ පැතිකඩයන් ඔස්සේ බලන එකට තමයි විපස්සනා කියන්නේ.
සෝත ආපන්න මාර්ගයට ආපු කෙනා නිරන්තරයෙන් ලෝකෙ දිහා බලන්නේ එයාගේ මනසට හානියක් වෙන පැත්තෙන්ද හානියක් නොවන පැත්තෙන්ද නොවන පැත්තෙන්. ඕගොල්ලෝ බලන්නේ හැමතිස්සෙම අහගෙන දුකක් හරි දාගන්න. අර මම කියන්න ගිය කතාව තමයි අම්මයි තාත්තයි කෙනෙක් අපි හිතමු දැන් අම්මා කියලාගේ මහලු බණමකට දැන් මහත්තයව ගිහලා දානවා වැඩිහිටි නිවාසෙට. පුතාලා. උපාසකම්මාවත් ගිහින් දානවා. අපි කොහොමද බලන්නේ? සඳනාවත් කමක් නැතේ රත්තරන් පුතේ. හිරුණාවත් කමක් නැතේ රත්තරන් පුතේ. ඕන දුකක් ඉහිරිය හැකි මහලු ජීවිතේ. ඒත් පුතේ නුඹඩාව දුක වැඩි. දැන් අපි තවත් ඒ දුකෙන් දුකටම යන්නනේ අපි try කරන්නේ. හොඳ නම් නාවත් කමක් නැහැ. ඉර නාවත් කමන්නේ අරූම ආවනම් හොඳයි කියම හිතේ තියෙනවා. සෝවාන් වෙච්ච කෙනෙක් ඔකට දැම්ම කියලා හිතන්නකො. එතකොට එයා හිතන්නේ කොහොමද? සඳ නම් හැමදෑම එනවා. කොච්චර හොඳයිද? ඉරත් හැමදෑම එනවා. කොච්චර හොඳයිද? අරුණ නම් නාවත් කමක් නැහැ. එතකොට මේ විදර්ශනාව කියලා කියන්නේ භෞතික වෙනස් කිරීමක්ද මානසික වෙනස් කිරීමක්ද? මානසික වෙනස් කිරීම. එතකොට මේ වෙනස් කරන්න අපි ගාව තියෙන්න ඕන සුදුසුකම තමයි සිහිය. මොකද්ද තියෙන්න ඕනේ? සිහිය නැති වුණොත් වැඩේ කරන්න බෑ. තරහක් ආපු ගමන් තරහ ආවා කියලා අපි දන්නේ නැත්නම් ඒකට අනුව අපිට බෑ විදර්ශනාව පුහුණු කරන්න. අපි අර තරහත් එක්ක තමයි හැසිරෙන්නේ සිහිය නැත්තම්. අපි තරහත් එක්කම කෑ ගන්නවා, බයිනවා, ආයි ප්‍රශ්න දා ගන්නවා. අපි මෝඩයි. මම කියන්නේ ඕගොල්ලෝගේ සිතයි කියන දෙන්නෙක් කරගන්න. සිත කියන්නේ මම නෙවෙයි. පැහැදිලිද? සිත කියන්නේ වෙන කෙනෙක්. මම වෙනම ඉන්නවා. හිතට වෙන දේවල් මම බලනවා. එතකොට ඒ දේවල් මටද වෙන්නේ? නෑ, ඒ වෙන හිතට වෙන්නේ. එතකොට තරහ එන්නේ කාටද? මටද හිතටද? හිතට. දැන් ඕගොල්ලන්ට වෙලා තියෙන්නේ දෙන්නටම තරහ එනවා. ඇයි හිත මගේ කරගෙනනේ. හිත මගේ කරගෙන නිසා හිතට යකානක් ගම මටත් යකානක් ගලා. ඒතර මාත් ඉතින් ඒකටම තමයි හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ ඊට අනුව. මම කරන්නේ මොකද්ද? මට තරහ ගියාම මට නෙමෙයි තරහ යන්නේ. කාටද තරහ යන්නේ? හිතට. මම බලනවා මොකාටද එන්නේ කියලා. කවුද? හිත. හිත මොකාටද එන්නේ කියලා මම බලන් ඉන්නවා. බලන් ඉන්නකොට මට පේනවා මේක එන්නේ හැමතිස්සෙම මට පාඩුවක් කරන්න. මම මේ ආපු තරහට අනුව ක්‍රියාත්මක වෙලා වචන පාවිච්චි කරොත්, ක්‍රියාකාරකම් පාවිච්චි කරොත්, නැවත හිටියොත් කාටද පාඩු? කාටද පාඩු? මටමනේ පාඩු. එහෙනම් හිතට ඕන මගුලක් කරගන්න ආරියවා. ඔයා ඕන තරම් තරහ ගන්න. මට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ තරහම එළියට යවන්නේ නෑ. ඒ කියන්නේ මේකට අනුව සිත ඉන්නේ කතා කර යන්නේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. එතකොට තරහ ඇති වුණා, තරහ නැති වුණා. හැබැයි තරහ නැති කරන්න යන්නේ නෑ. ඇයි අපිට ආйти නැති දේවල් අපිට නැති කරන්න පුළුවන්ද? බෑ. හැබැයි අපිට අවධානයෙන් ඉන්න පුළුවන්. පැහැදිලිද? අපේ ඇතුළාන්තයේ සිද්ධ වෙන දේවල් අවධානයෙන් හිටියම හරි. අවධානයෙන් ඉන්න ගමන් අපි තවත් පැත්තක් සිතට පෙන්නනවා. මේ බලන අර පැත්තෙන් බැලුවම මොකද වෙන්නේ කියලා. දැන් බැනුම් අහනකොට අපිට තරහ යනවා, එක්ක දුකයිනේ. එක්ක දුකයි, එක්ක තරහයිනේ. එතකොට මේ ලෝකේ බැනුම් අහන එක නරකයි කියලා කවුද ඉගැන්වුවේ? සමාජයෙන්ම ඉගැන්වුවේ. අම්මලා තාත්තලා කියන්නේ බැනුම් අහන්න නම් ජීවත් වෙන්න එපා. කාටවත් බයින් නැතිව ඉන්න පුළුවන් වෙන ජීවත් වෙන්න. ඒ ඉතින් මේ ලෝකේ ශ්‍රේෂ්ඨම මිනිසුත් බැනුම් ඇහුවද නැද්ද? බුදුහාමුදුරුවෝ කියන කෙනාගේ චරිතයට ලං කරන්න චරිතයක් නැහැනේ. එහෙම වෙච්ච බුදුහාමුදුරුවන්ටත් ස්ත්‍රී දූෂකයෙක් කිව්වනම්, මිනිමරුවෙක් කිව්වනම්, නේ? ඒ වගේ මායාකාරයෙක් කිව්වනම්, ඔහොම කිය එක දේවල් කිය මුඩු මහණෙක් කිව්වනම්, ඒ කියන්නේ තට්ටෙක්. මුඩු මහණ කියන්නේ කාටද? තට්ටය කියලා බැන්නනේ බුදුහාමුදුරුවෝ. ඉතින් බුදුහාමුදුරුවන්ට බැන්න නම් අපි ගැන කවර කතාවක්ද නේ? එහෙනම් බුදුහාමුදුරුවන්ටත් එහෙම මිනිස්සු බැන්න නම් අපිට බැනුම් නාහන්න වෙයිද?
නෑ අපිටත් අහන්න වේ. ඒක නිසා අපි ගන්නවා නින්දා ලබන්නෝ භාග්‍යවන්තයෝය. කවුද? නින්දා ලබන්නෝ භාග්‍යවන්තයෝය. මම කියන එකක් නෙවෙයි. ඔක තියෙන්නේ බයිබලයේ. බයිබලයේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා මෙහෙම. නිදී නම්ව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සනං. යමෙක් වැරද්දක් පෙන්නලා දෙනවා නම් Tamanට දොස් කියනවා නම් නිදානයක් පෙන්වන්නෙක් ලෙස දකින්න. ඒ වගේම නත්ති ලෝකේ අනින්දිතෝ. මේ ලෝකේ නින්දා නොලබෙන්නේ නැහැ. දිගත පතර සුවඳ ඇති සුවඳ සඳුන් කඳ සිඳිත මඩිත පැතිරෙයි එක ලෙස සුවඳ. විශාල සඳුන් ගහක් සුවඳවත් වෙන්නේ නිකන් තියෙනකොට තැලෙන්න. එහෙනම් ඔයගොල්ලෝවත් තලන්න සුවඳවත් වෙන්න ඕනේ. තරහා ගන්න නරකයි. එහෙනම් ඕන එකෙක් අද ඉඳන් මට බැනපු දෙයි. නින්දා ලබන්නෝ භාග්‍යවන්තයෝ. අද ඉඳන් එනම් බයින එක මට තරහ ගන්න හේතුවක්ද සතුට වෙන්න හේතුවක්ද? අන්න මම එතකොට විපස්සනාවට ආවනේ. මම විපස්සනාවට ආව කියන්නේ මම දැන් අර බැනුම දිහා බලන්නේ වෙන පැත්තකින්. පැහැදිලිද? එතකොට හැමතිස්සෙම ෂෝක් කරන්න වුණොත්, ඒ කියන්නේ ප්‍රශ්නමයි ජීවිතේ ආවොත්, කරදරම ජීවිතයට ආවොත් හොඳයිද? හොඳයි. ෂෝක් කරන්නෝ භාග්‍යවන්තයෝය. බර උසුලන්නෝ භාග්‍යවන්තයෝය. ජේසුස් වහන්සේ කිව්වත් ඒව හරි. එයා ඒ මිනිස්සුන්ට ඒ කාලේ හිටියේ ඒ ඊශ්‍රායලයේ හිටපු මිනිස්සු මහා කරදර ගොඩකින් හිටියේ. මහා ප්‍රශ්න ගොඩකින් හිටියේ. ඒ ප්‍රශ්න ගොඩේ කරදර ගොඩේ හිර වෙච්ච මිනිස්සුන්ගේ හිත සුවපත් කරන්න තමයි මේ විපස්සනාව කියන්නේ. එයාට තේරෙන විදිහට. වෙනත් ආගමක වුණාට එයා හිත හදන්න තමයි ඒ විදිහට කියලා දුන්නේ මිනිස්සුන්ට. ඒ හිත හදන ක්‍රමය. ඒ ප්‍රශ්න කරදර එපා කියකේ හිතනව වෙනුවට ප්‍රශ්න කරදර භාර ගන්න ඉගෙනුවා. දැන් අපි සුබාලුත් අවුරුද්දක් වේවා කියලා කට පුරා කියලා කිරි උතුරවල නැකතට ඔක්කොම කරානේ. දැන් කිරි ඉතිරෙනවා මේ දවස්වලනේ. දැන් සුබාලුත් අවුරුද්දක් වේවා කියලා මේ අවුරුදු 3ෙම මහා මූසල වචනයක් බවට පත් වෙලා මේ වචනය. 2019 සුබාලුත් අවුරුද්දක් වේවා කියන එක 21 මූසල වුණා. 2020 සුබාලුත් අවුරුද්දක් වේවා කියන එක ලොක්ඩවුන් එකෙන් මූසල වෙලා ගියා. දැන් 2021 තුන්වෙනි වැල්ලෙන් මූසල වෙලා. එහෙනම් අද ඉඳන් සුබ අලුත් අවුරුද්දක් කියන වචනය තවදුරටත් සුබයක්ද අසුබයක්ද ඒත් නෑ. මේ ලෝකේ සුබයි අසුබයි කියලා තීරණය වෙන්නේ අපි ඒක ගන්න විදිහත් එක්ක. මොකක් හරි වාසනාවකට පටාචාරගේ ළමයි මැරුන්නේ නැත්තම්, අම්මා තාත්තා මැරුන්නේ නැත්තම්, සහෝදරයෝ මැරුන්නේ නැත්තම්, මහත්තයා මැරුන්නේ නැත්තම් පටාචාරට යහපතක්ද? කිසා ගෞතමීගේ ළමයා මැරුන්නේ නැත්තම් යහපතක්ද? එහෙනම් ඒගොල්ලන්ට වුණේ නරක වැඩක්ද හොඳ වැඩක්ද? හොඳම වැඩේ. මටත් එසේම වේවා. එහෙම හිතන්න බැරිද? එහෙම වෙනවා. කැමති වුණත් අකමැති වුණත් මැරෙනවා අපි. ඔය හැබැයි ඉන්න කොල්ලත් කවදා හරි මැරෙනවද නැද්ද? මැරෙනවා. කවදා හරි මැරෙනවා. මේ ලෝකේ නත්ති ජාතස්ස අමරණ. නොමරණ කිසිවෙක් ඉතිරි වෙන්නේ නැහැ. බිහි වෙන්නේ නැහැ. ඉපදෙන්නේ නැහැ. එහෙනම් මහත්ය මැරෙනවද නැද්ද? මැරෙනවා. මහත්ය මැරෙනවද නැද්ද? මැරෙනවා. ඔහෙ මැරෙනවද නැද්ද? මැරෙනවා. ඔක්කොම කට්ටිය මැරෙනවා. බණ කියන මාත් වෙනසකට තියෙන ඉතින් කවදාද කීයටද කියලා විතරයි. ඒත් මැරෙනවා. එහෙනම් අපි දැන් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන දුක් වෙනවට වඩා හොඳයි මැරෙනවා කියලා දැනගෙන මැරෙන එක හොඳයි කියලා හිතෙන එක. මැරෙන එක නරකයිද? මැරුණාම මොකෝ වෙන්නේ? මුකුත් වෙන්නේ නැහැ. අර ගියාත්මෙ වෙච්ච වැඩේම තමයි වෙන්නේ. ගියාත්මෙ මැරුණාම මොකෝ වුනේ? ඉපදුණා. ඉතින් මේ ආත්මෙත් ඉතින් මැරුණොත් මොකෝ වෙන්නේ? ඉපදෙනවා. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. එක්ක අපායි, එක්ක දිව්‍ය ලෝකේ, එක්ක මනුෂ්‍ය ලෝකේ, එක්ක තිරිසන් ලෝකේ, පෙරේතෙක් කියලා හරි ඉපදෙනවද නැද්ද? ඉපදෙනවා. එහෙනම් අපි දැන් මොකද කරන්න ඕනේ?
මේ උපදින තැන හොය හොය යනවට වඩා කොහොම හරි මේකෙන් ගැලවෙන්න try කරන්න ඕනේ. නේ? මේ චක්‍රය එක දිගට යනවා කියන්නේ බය වෙන දෙයක් නෑ කොහොමද මේක ගියපු එක. මේක එන උත්සාහ කරන්න ඕනේ මොනව කරන්නද කවදා හරි. මේ චක්‍රය කඩා ගන්න. චක්‍රය කඩාගන්නේ කොහොමද දන්නවද? යම් කෙනෙක්ට උපත නවත්තන්න හෝ උපත පවත්වන්න මේ දෙකටම උවමනාව නැතු වුණොත් එයා නැවත උපදිනවද? නෑ. උපත පවත්වන්න උවමනාවක් නැති වුණොත් උපත නවත්තන්න උවමනාවක් නැති වුණොත් මේ උවමනා දෙකම නැති වුණොත් තමයි එයා උපදින එකෙන් ගැලවෙන්නේ. දැන් අපි තුමු උපත පවත්වන්න ඕන නම් කොහොමද උපදිනව? එයා රැස් කරනවනේ. උපත නවත්තන්න උවමනා වෙන්නේ ඇයි? දැන් උපාසකමට උපදින එක නවත්තන්න උවමනා වෙන්නේ ඇයි? ඈ? නෑ මම උපදින නිසානේ. කවුරු නැවත උපදින නිසාද? ඉතින් එතන මම කරගෙනනේ. ඉතින් මම කරගත්තාම ආයි උපදිනවද නැද්ද? ආයි උපදිනවා. ආයි මම උපදිනවා කියලා අල්ලගත්තාම මම උපදිනවනේ. ඒතර මමත්වයේ දාගෙනනේ. ඒතර කොහොමද උපදිනවද නැද්ද? එහෙනම් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? උපදින එක නවත්තන්න නෙවෙයි මේ මංගාව ඉන්න මාව නැති කරලා දාගන්න. හරිද? එතකොට උපදින්න එකේ ඉතිරි වෙනවද? නෑ. ඒකයි වෙන්නේ. නැතු උපත නවත්තන්න බෑ මේ ලෝක කාටවත්. මගේ ඇතුලේ ඉන්න මාව අයින් කරන්න. මුලින්ම සිතයි මාවයි වෙන් කරන්න. පැහැදිලිද? මේ අද පාඩම ඕගොල්ලෝගේ. අද කරන්න තියෙන්නේ තරහ යන්නේ කාටද මටද සිතටද? රාගය එන්නේ කාටද මටද සිතටද? ඊර්ෂ්‍යාව කුහකකම වාචාලකම ඔක්කොම වෙන්නේ කාටද? ශ්‍රද්ධාව වෙන්නේ කාටද? නෑ සිතට. ඒකල් අර කැතේව ඔක්කොම සිතට දාලා ලස්සනේව යා අල්ල ගන්න හදුවා. මහා කැත වැඩක් නේ කරන්නේ. අර කැතේව ටික ඔක්කොම අනුන්ට දාලා ශ්‍රද්ධාව මගේ, සීලය මගේ, ත්‍යාගය මගේ, ප්‍රඥාව මගේ. ඒවත් මගේ නෙවෙයි. ඒකත් කාගේද? සිතේ. මගේ වැඩේ මොකද්ද? නෑ. එයාව පරීක්ෂාවේ ඉන්න එක. පැහැදිලිද? එයා මොකද කරන්න කියලා හොඳට අවධානයෙන් CID එකකින් වගේ මම ඉන්න ඕනේ පරීක්ෂාවේ. ඒතර මට අයිති එකම දේ එයාව නිරීක්ෂණය කිරීම සහ එයාට තවත් පැති පෙන්වීම. මොකද්ද? සිහියෙන් ඉන්න ගමන් මං සිතට පෙන්වන්න ඕනේ, ඒත්තු ගන්නන්න ඕනේ තවත් පැති තියෙනවා කියලා. බැනුම් අහනකොට දැන් සිත වැටිලා තියෙන්නේ. මිනිස්සු බයිනවා හැමෝම මනම්මනම් කියනවා හිත වැටිලා. ඒතර මං කියනවා බැනුම් අහන එක නරකයිද? නෑනේ. නින්දා ලබන්නෝ වාග්යවන්තයෝ වෙන මං දැන් කාටද උගන්වන්නේ මේ? ඕගොල්ලන්ටද හිතටද? එහෙනම් ඕගොල්ලෝ උගන්වන්න ඕගොල්ලෝගේ හිතට. ඒක තමයි විපස්සනා කියන්නේ. පැහැදිලිද? එළවලු කප ඉන්නවා. එළවලු කපනකොට ඇඟිල්ල කැපෙනවා. අප්පට සෙදි ඇඟිල්ල කැපුණා කියලා දැන් ඉතින් අපරාධ කැපුණානේ හිත දැන් කියනවා මේ කැපුණානේ මොන කරුණක්ද නෑ. දැන් ඉතින් මං කියනවා කැපුණ එක නරකයිද? නැහැනේ. හොඳයිනේ. ඇයි හොඳ වෙන්නේ? කැපුණාම තමයි මට දැනගන්න පුළුවන් වුණේ ඔයාලට තරහ යනවා කියලා. පැහැදිලිද? එහෙනම් ඒක දැක්ක එක හොඳයිද නරකයිද? එතකොට හැම ක්‍රියාත්මක වීමකදීම හැම සිතක පහළ වීමකදීම හැම අරමුණකදීම අපි සිතට පෙන්නනවා තවත් පැත්තක්. පැහැදිලිද? ඒතර ඕක කරන්න වෙලාව ඕනේද? නෑ. ඔය ඕන වැඩක් කර ඉන්න ගම ඔක් කරන්න බැරිද? පුළුවන්. ඇයි සිතට කටින් කියන්න ඕනේ නෑනේ. සිතට කටින් කියන්න ඕනේද? නෑ. සිතට හිතෙන්ම කිව්වම ඉවරයිනේ. නේද? එතකොට තව කෙනෙක් එක්ක කතා කර ඉන්න ඕනේ නෑ. මං කතා කරන්නේ වැඩිපුරම කාත් එක්කද? මම මගේ හිතත් එක්ක කතා කරන්නේ. මම නම් එහෙමයි. මම නම් වැඩිපුරම කතා කරන්න කැමති කෙනෙක් නෙවෙයි. බණ කියන්න ගත්තාම නම් ඉතින් කියවනවා. ඒ වුණාට පෞද්ගලිකව කවුරු හරි කතා කරනකොට බණක් ධර්ම කරුණක් ඇහුවොත් උත්තර දෙන එක වෙනම කතාවක්. ආගිය තොරතුරු කතා කරන්න ආවොත් මම ඉතින් වචනයක් දෙකක් කියලා ෂේප් එකේ මාරු වෙනවා. දැන් මෙතනට ආපු අයත් ඇතිනේ හෙට. වැඩි කතා කරන්නේ. වචනයක් දෙකක් කියනවා මම මාරු වෙනවා. එයි මම වැඩිපුරම කතා කරන්නේ කාත් එක්කද? මගේ හිතත් එක්ක.
මං එයත් එක්ක කතා කරනවා මට ගොඩක් වැඩ තියෙනවා එයත් එක්ක. පැහැදිලිද? මම ගොඩක් කාර්ය බහුලයි. කාත් එක්කද? මගේ හිතත් එක්ක. මං එයාට උපදෙස් දෙනවා. එයාව මං යහමග යවනවා. එතකොට මම හැම තැනකදීම උත්සාහ කරන්නේ මගේ සිතට තවත් පැති පෙන්වන්න. හැබැයි මං සිත පාලනය කරන්න යන්නේ නැහැ. පාලනය කරන්න ගියොත් නම් හිත ටිකක් දරුණු වෙනවා. දැන් ඔයගොල්ලෝ ඕනාට වැඩි පාලනය කරන්න කිව්වොත් දැන් ඔයගොල්ලෝ සමහරලාට තරහ ගියාට පස්සේ කරන්නේ පාලනය කරන්න යනවනේ. ඉවසන්න යනවනේ. තරහ ගන්න එපා. එහෙම එපා. ඉවසන්න එපා. හැමතිස්සෙම පැත්තක් පෙන්නන්න. එයාටම හිතන්න අරින්න. අපි දුන් දැන් මේ ළමයා මොකක් හරි වැරද්දක් කරනකොට අපි ඕනාවට වැඩි තරවටු කරලා වැරද්ද නැවැත්තුවොත් ඒ ළමයා වැරද්ද අතහරිනවද? නෑ. ඒ වැරද්ද අපිට හොරෙන් කරන්න තවත් ක්‍රමයක් හොයාගන්නවා. ළමයි එහෙමයි. ළමයි කියන අයට වැරද්දට ඕනාට වැඩිය තරවටු කරාම වෙන්නේ ඒ ළමයා තවත් ඥානවන්ත වෙනවා ඒ වැරද්ද අපිට හොරෙන් කරන්න. එතකොට අපි කරන්න ඕනේ ඒ ළමයාට වැරද්ද පෙන්වන්න ඕනේ ඒකේ තියෙන ආදීනවයත් එක්ක. පැහැදිලිද? ඒතර ඒ ළමයාටම වෙනස් වෙන්න කියලා දෙන්න ඕනේ. පැහැදිලිද? වෙනස් වෙන්න කියලා දෙන්න. ඒ වගේ අපි සිතට වෙනස් වෙන්න කියලා දෙන්න ඕනේ. සිතට කියලා දෙන්න කලින් ඔහෙලා ඉගෙන ගන්න එපේ. නේ? ඒක තමයි මේ උගන්වන්නේ. සිතට කියලා දෙන විදිය ඉගෙන ගැනීමට තමයි අපි කියන්නේ විපස්සනාව ඉගෙන ගන්නවා කියලා. කමඨහන් ගන්නවා කියලා. කමඨහන ගත්තාට පස්සේ මේ ලෝකේ කමඨහන් හැම එකක්ම කමඨහන්ද නැද්ද? ඒතර අද ඉඳන් භාවනා කරන්න වෙලාවක් ඕනේද? නෑ. ඕගොල්ලෝ හිතත් එක්ක ඉන්න හැම වෙලාවෙම භාවනාවක්. මම පොඩි රහසක් කියන්න. ඕක ටිකක් වැඩිපුර පුහුණු කරන්නකෝ. මම කිව්වනේ නිදාගෙන ඉන්න වෙලාවෙදී ඇරෙන්න අනිත් හැම වෙලාවෙම පුහුණු කරන්න පුළුවන් කියලා. නැහැ. නිදාගෙන ඉන්නකොටත් ඕක වෙනවා. ගොඩාක් ඕක පුහුණු කරාට පස්සේ නිින්දෙදිත් හිතට මම උපදෙස් දෙනවා. මම දන්නේම නැතුව. පැහැදිලිද? මේ ඔක්කොම ධාරණය කරගන්න නිින්දෙදී. එතකොට ඔයගලන්ට වාසියක් හම්බ වෙනවා. මොකද්ද වාසිය? ජීවිතයේ අවසානයේ භෞතික කිසිම දෙයක් ඉතිරි නොවුනට ඕගොල්ලන්ට ඉතිරි වෙනව දෙයක්. මොකද්ද? තෘප්තිය. මොකද ඉතිරි වෙන්නේ? අම්බෝ සැනසීම. දැන් නැත්තේ ඒකනේ. తాවකාලික සැනසීමනේ තියෙන්නේ. දිගට පවතින සැනසීමක් නැහැනේ. ඕගොල්ලෝ හැමතිස්සෙම සිතට නිවැරදි පැත්ත පෙන්නන්න ඕගොල්ලෝගේ සිතේ ඉතිරි වෙනවා මොකද්ද? සැනසීම, තෘප්තිය. ඒකට අපි කියනවා මොකක්ද දන්නවද? ආර්යකාන්ත සීලය. දැන් මේ මම පැහැදිලි කරේ මොන සීලයද? තමා විසින් තමාව නිවැරදි කිරීම. සෝතාපන්නයා ගාව පිහිටන සීලය තමයි පංච සීලය නෙවෙයි, අට සීලය නෙවෙයි, ආර්යකාන්ත සීලය. මොකද ආර්යකාන්ත සීලය කියන්නේ? තමා විසින් තමාව පිරිසිදු කරන ක්‍රමවේදය. ඒතර තමන්ගේ හිත තමන්ට කියන නෑ, තමන්ගේ හිතට උපදෙස් දීලා තමන්ව නිවැරදි කරනවා. දැන් ඒක තේරුණාද? අද ධර්මදේශනාවකට වඩා මේ පොඩි සාකච්ඡාවක් වගේ මේ ගෙනිච්චේ. ඒකට හේතුව අපි හැමතිස්සෙම මේ බණ කතාවකට වඩා, කතන්දරයකට වඩා කරන්න දෙයක් හොයාගන්නවා. එහෙනම් අද දවසම ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ අද දවසම දැන් අද ඉඳන් ඉස්සරහට දිගටම කරන්න තියෙන්නේ මොකද්ද? තමන්ගේ හිතට උපදෙස් දෙන්න. හිත නිරීක්ෂණය කරන්න. මගේ හිත මොකාටද එන්නේ? මොනවද කරන්නේ? අද දකින්න දාන බෙදනකොටම පරිප්පුවක් ගේනවා. පරිප්පුව දැක්ක ගම මගේ හිත කියනවා එච්චර හොඳ නෑ පරිප්පුව රස නෑ අර සොපිනෝන හදන් ඇවිල්ලා තියෙන ඒ සොපිගේ පරිප්පු කාලා හරියන්නේ නෑ. ඔහොම හිත එක එකව කියනවා. ඕකිගේ පරිප්පු මං කනවද? අර ඕකිගේ. එහෙම ඒවා කියනවනේ හිත. එතකොට හිතට හිත දිහා බලන් ඉන්නවා. බලන් ඉඳලා කියනවා මොකා පරිප්පු හැදුවාම මොකෝ පරිප්පුනේ. දැන් මේ කාටද කියන්නේ? මම හිතට කියනවා. තේරෙනවද? හිතට මම තවත් පැති පෙන්නනවා.
ඇත්තට මේ ලෝකේ පරිප්පු කියලා જાතියක් නැහැනේ. පරිප්පු කියන්නේ ධාතු මාත්‍රයක් පමණයි. එහෙනම් පරිප්පුයි කියලා අල්ල ගන්න ඕනේ නෑනේ. ඒක පරිප්පු මෙහෙම හදන්න ඕනේ කියලා නීතියක් තියෙනවද? නෑනේ. පරිප්පුවයි බැරි මේ මිරිසට හදන්න පුළුවන්නේ. පරිප්පුවයි කිරට විතරද හදන්න පුළුවන්. නෑ තෙලට හදන්න පුළුවන්නේ. පරිප්පු මැල්ලුම් හදන්න බැරිද? පුළුවන්. තම්බල මැල්ලුම් හදන්න පුළුවන්. අපි හදන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. පරිප්පු මැල්ලුම් හදන්න පුළුවන් තම්බලා. අපි හදන්නේ නෑනේ. ඇයි නීති නැහැනේ එහෙමනේ. කෑමක් හදන්න පුළුවන් කැමති විදිහට. ඒතර මේ කාටද කියන්නේ? හිතට. අන්න අද දවසම අද ඉඳන් ඉස්සරහට දිගටම ඔබ සිතත් එක්ක මේ විපස්සනාව පුහුණු කරන්න. පතව්‍යා ඒක රජ්‍යේන මුළු පෘථිවියම එක් රාජ්‍යයක් කරනවට වඩා සග්ගස්ස ගමනේනවා ස්වර්ගස්ත වෙනවට වඩා සබ්බ ලෝකාධිපත්‍යේන මුළු ලොවටම අධිපති වෙනවටත් වඩා සෝතාපට්ටි පලං වරං සෝතාපන්න වීම උතුම් කියලා කියනවා. එහෙනම් ඔයගොල්ලන්ට සක්විති රජකම ලැබෙනවට වඩා සීලම ධනෙ ලැබෙනවට වඩා දැන් තේරෙනවනේ සැප සම්පත් කොච්චර ලැබුණත් වැඩක් නැහැ. ඒ සැපක් වෙන්නේ නැහැ ලැබුණට පස්සේ. తాවකාලිකයි. ඊට වඩා හොඳයි මේ සිතත් එක්ක කරන විපස්සනාව කරලා ඒ තෘප්තියට ගමන් කරන එක. එලෙස තෘප්තිමත් ජීවිතයක් හදාගන්න හැම දිනකටම භාග්‍ය වාසනාව උදා වේවා.